අපි කලින් වීඩියෝ එකේ ලයිෆ් ඇනුවිටිස් ඉන්ෂුරන්ස් පාඩම පටන් අරගෙන ඒකේ නොටේෂන්ස් ටික ඉගෙනගෙන කොහොමද මොට්ලික් ටේබල් එක බලන්නේ ඒ දේවල් ඉගෙනගෙන ඊට පස්සේ PO එන්ඩෝව්මන්ට් උත් කරා. අද තියෙන්නේ එතකොට ලයිෆ් ඇනුවිටිස් වල ඉඳලා ලයිෆ් ඇනුවිටි එකක් කියන්නේ මොකක්ද කිව්වොත් අපි ඇනුවිටි කියන එක දන්නවා. ඒතකොට ඇනුවිටි කියන්නේ එක සමාන කාල පරිච්ඡේදවලදී දෙන එක සමාන ගාණක්. දෙන හරි ගෙවන හරි එක සමාන ගාණක්. එතකොට ඔය වගේ එක සමාන පේමන්ට්ස් දිගට සිද්ධ වෙනවා. ඒකනේ අපි ඇනුවිටි කියන්නේ. ඇනුවිටි කියන්නේ අපි හොඳටම ඉගෙනගෙන තියෙන්නේ දැන්. ඒතර මෙතනක් තියෙන ඇනුවිටි එකක් මතක තියාගන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණය තමයි මෙතන ඉස්සර අපි ඇනුවිටි වලදී කතා කරේ ටයිම් වැලියු විතරක් වුණාට දැන් මෙතනදී කතා වෙනවා probability එක මේ living probability එක. අයිම මෙතන ස්පෙෂලි living probability කියලා කියන්නේ මේ life annuities වල ස්වභාවය තමයි මේ annuity එක දැන් අපි කවුරු හරි කෙනෙක් මම කියලා හිතන්නකෝ මම තමයි annuitant කියලා කියන්නේ මම life annuity එකක් ගන්නවා මම මුලදී එක මොකක් හරි ගාණක් පේ කරනවා අපි කියමු ලක්ෂයක් කියලා. ඒ ලක්ෂය පේ කරනවා. එතකොට මම යම් කාලයක් දක්වා ජීවත් වෙනවද? ඒ ජීවත් වෙන හැම අවුරුද්දකටම මට ගෙවීමක් සිද්ධ කරනවා. ඒ ගෙවීම සිද්ධ කරන්න තමයි මම අර මුලින්ම එක ගෙවීමක් කරන්නේ. මම මුලින්ම ලොකු පේමන්ට් එකක් ලම්සම් එකක් කරනවා. ඊට පස්සේ මට හම්බෙනවා මං ජීවත් වෙලා ඉන්න තාක්කල් හම්බෙනවා ඇනුවිටි එක පේමන්ට් එකක්. ඒකයි මේක ඇනුවිටි කියන්නේ. කියන්නේ මම ජීවත් වෙලා හිටියොත් හම්බෙනවා. මෙතන ඇනුවිටි ලයිෆ් ඇනුවිටි කිව්වහම ජීවත් වීම තමයි බලන්නේ. මම මිය ගියොත් එතනින් එහාට වෙන කාටවත් මේ සල්ලි ගන්න බෑ. ලයිෆ් ඇනුවිටිස් වල අපි මතක තියාගන්න ඕනේ මේ ඇනුවිටි එක හම්බෙන්නේ මට. එහෙම නැත්නම් ඇනුවිටන්ටම විතරයි. වෙන කවුරුත් එයාගේ නෝනටවත් එයාගේ ළමයින්ටවත් බෑ. එහෙම නැත්නම් එයා නම් කරන්න බෑ එම කාබවත්. මං කියන්නේ එයාගේ කවුරු හරි දීපල උරුමකාරයෙක් ඉන්නවනේ ඒ කාටවත්ම මේ දේවල් ගන්න බෑ. මේක අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ඇනුවිටන්ට විතරයි. ඇනුවිටන්ට ලැබෙන්න නම් ඇනුවිටන් කොහොම ඉන්න ඕනේද? ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා ජීවත් වෙනවා. එයා එක අවුරුද්දෙන් අවුරුද්දට එයා ජීවත් වෙන එක يعني එයා සර්වයිව් වෙන්න එයාට පේමන්ට් එක ලැබෙනවා. එතකොට මේ වගේ ලයිෆ් ඇනුවිටිස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි whole life annuity. whole life annuity කියන්නේ ජීවිත කාලය මම ගන්නේ මම දැන් ගන්න එක ප්‍රැක්ටිකල් නැහැ. මොකද අපිට ගණන් වල ඉන්නේ මම කියන මම 80 මම අවුරුදු 80ක් වුණාට පස්සේ මම whole life annuity එකක් ගත්තාම මම මගේ ජීවිතේ තියෙන තාක්කල් මම අවුරුදු කීයද ජීවත් වෙන්නේ ඒ ජීවිතේ තියෙන තාක්කල් මට පීරියොඩික් පේමන්ට් එකක් වෙනවා. මට ආයි ලැබෙනවා. එතකොට ටෙම්පරරි ලයිෆ් ඇනුවිටි එකක් කියන්නේ ඒක යම්කිසි කාලයකට විතරයි. ඒ කියන්නේ මම දැන් කියනවා මම ගන්නවා 10 year life annuity එකක්. එතකොට මගේ අර payments periodic payments වෙන්නේ ඒ අවුරුදු 10 තුල විතරයි. ඊට එහා මම ජීවත් වුණාට මට කීයක්වත් හම්බෙන්නේ නැහැ අවුරුදු 10 පැනනට පස්සේ. ඒතකොට මතක තියාගන්න ඕනේ කාරණා තියෙන්නේ මොනවද? මේක ඇනුවිටි එකක් තමයි. විශේෂ සැලකිල්ලකට දක්වන්නේ අපි living probability එක බලනවා. living probability කියන්නේ මේ ඇනුවිටි එක ලබා ගන්න පුළුවන් policy holder. එහෙම නැත්නම් ඇනුවිටන්ටම විතරයි එයා ජීවත් වෙලා ඉන්නකොට ජීවත් වෙන ඇනුවිටන්ට් කෙනෙක්ට තමයි මේ periodic payment එක වෙන්නේ. එතකොට ඇනුවිටි වර්ග දෙකක් තියෙනවා. whole life annuity. ඒ කියන්නේ ගන්න දවසේ ඉඳලා ජීවිතේ ඉවර වෙනකම් කොයි කාලයක් ජීවත් වුණත් මේ පීරියඩ් එක මේ පීරියොඩික් පේමන්ට් එක සිද්ධ වෙනවා. අනික් එක තමයි ටෙම්පරරි ලයිෆ් ඇනුවිටි. ඒ කියන්නේ ගිවිස ගන්නා කාලයකට විතරයි මේ පීරියොඩික් පේමන්ට් එක සිද්ධ වෙන්නේ කියන එක. හරිද? ලයිෆ් ඇනුවිටි එකක් මේක මේ තුන්වෙනි පොයින්ට් එකේ කියන්නේ ලයිෆ් ඇනුවිටි එකක් monthly quarterly ඕනම ෆ්‍රීකවන්සි එකකට වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා දැන් මම කියවනේ අපිට living probability එක ඕනේ කියලා. එතකොට ඔය probability සම්බන්ධයෙන් අපිට තියෙන්නේ mortality table එක. mortality table එක තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දට. එහෙම නිසා අපි
කන්සිඩර් කරන හැම ලයිෆ් ඇනුවිටි එක්සාම්පල් එකක්ම අවුරුදු පතා කෙරෙන පේමන්ට්ස් හැටියට තමයි ඒ එක්සාම්පල්ස් වල තියෙන. ඉස්සරහට ඔයාලට ඒ සුවිශේෂී ලක්ෂණ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ මෙතන මම මතක තියාගන්න ඕනේ කිසිම බෙනිෆිෂරි කෙනෙක්ට මේ පේමන්ට් එක ලැබෙන්නේ නැහැ ඇනුවිටන්ගේ පස්සේ. රයිට්. අපිට ඊළඟට තියෙන්නේ ගණන් හදන්න. අපි පළවෙනි එක්සාම්පල් එක හදමු. ඒකේ කියනවා find the net single premium for an ordinary whole life annuity of 10,000 rupees per annum issued to a male age 95 if J1 equals 7%. මෙතන කියන්නේ දැන් මේ කෙනාගේ වයස 95. දැන් අපි අර කලින් කරා වගේම මේ ඩීටේල්ස් ටික දාගමු. එතකොට අපිට තියෙන තැන පටන් ගන්න තැනද තියෙන ඩීටේල්ස් ටික අපි දාගෙන යමු. net single premium එක තමයි යහන්නේ. එතකොට අපි ටයිම්ලයින් එකක් ඇන්දොත් මෙන්න මේ ටයිම්ලයින් එකේ මුල net single premium එක අහන්නේ for an ordinary whole life annuity. ordinary කියන එක අපි සලකා බලන්නේ අපි ඉගෙන ගත්ත annuity වර්ගත් එක්ක. හරිද? ordinary whole life annuity. අන්න ඊළඟට මතක තියාගන්න ඕනේ මේක whole life annuity. ඒ කියන්නේ annuity මේක ගන්න දවසේ ඉඳලා එයා ජීවත් වෙන කොයිතරම් කාලයක් යට උඩරිම ජීවත් වෙන්න පුළුවන්ද? ඒ කාලේ දක්වා මේක මේ annuity එක තියෙනවා. whole life annuity of 10,000 rupees per annum. ඒ කියන්නේ මෙතන ඉඳලා මේක ordinary නම් පළවෙනි අවුරුද්දෙන් පස්සේ අවුරුද්දක ඉඳලා තමයි පටන් ගන්නෙ. එතකොට මේ අවුරුද්දේ ඉඳලා 1000 ගානේ මෙහෙම එයාට හම්බෙනවා. අවුරුදු කීයක් එයා ජීවත් වෙනවද? 1000 ගානේ. issued to a male. එතකොට එයා මේල් කෙනෙක් කියලා මතක තියාගන්න ඕනේ. male age 95. එහෙනම් දැන් එයාට වයස 95යි. mortality table එකේ තිබ්බ විශේෂත්වය මොකද්ද? mortality table එකේ තියෙනවා ඒ කියන්නේ කෙනෙක් ෆීමේල් හෝ වේවා මේල් හෝ වේවා ජීවත් වෙන්නේ 99 බර්ත්ඩේ එක වෙනකන් විතරයි. ඒ කියන්නේ ඒගොල්ලෝ 99 බර්ත්ඩේ එකෙන් පස්සේ තව බර්ත්ඩේ එකක්. ඒ කියන්නේ 100 වෙනි බර්ත්ඩේ එක වෙනකන් ඉන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 99 පහු කරොත් ඉතුරු අවුරුද්ද යන්න කලින් යාලා නැති වෙනවාමයි කියන assumption එක mortality table එකේ පෙන්නනවා. දැන් මෙතනක් තියෙන්නේ මෙතන තියෙන living probability නේ. ජීවත් වීම. එතකොට ජීවත් වෙන එකේ 100 නැහැ. ඇයි 100 වෙනකන් මේ ලෝකේ කවුරුත් ඉන්නේ නැහැ කියලා තමයි මේක. එහෙම නැහැ ඇත්තට. ඒක අපි කලින් කතා කරන්නේ මේ mortality table එක අනුව මේ රටේ 100 පහු වෙනකන් 100 වෙනකන් කවුරුත් ඉන්නේ නැහැ. 99ත් 100ත් අතර හැමෝම නැති වෙනවා. එතකොට 99 තමයි උඩරිම එයාලට දකින්න පුළුවන් අන්තිම බර්ත්ඩේ එක 99. එතකොට ජීවත් වෙන්නේ 99 වෙනකන් විතරයි. එහෙනම් මේ පළවෙනි එක අපිට 96, 97, 98, 99. මේ දෙක නැහැ. හරි? එතකොට ජීවත් වෙනවා නම් ගන්නෙ 99 වෙනකන් විතරයි. ඊට පස්සේ සමහර ගණන් තියෙනවා අපි 100ක් ගන්න වෙන ගණන්. ඒව අපි පස්සේ කතා කරමු. දැන් මෙතන ජීවත් වීමේ probability එක ගන්න ඕනේ. හින්දා 99 වෙනකන් විතරයි අපි ගන්නෙ. ඊළඟට අපිට දීලා තියෙනවා J1 equals 7%. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. දැන් අපි මෙතන හිතන්න ඕනේ කාරණයක් තියෙනවා. ඉස්සර අපිට annuities ගණන් හදන්න ලේසි. එකින් එක වෙන වෙනම මේ present value එකට ගෙනල්ලා 1000න් 10 වෙන වෙනම present value කරලා එකතු කරන්න ඕනේ. අපි ඒක ගන්න විදිහත් අපි කතා කරලා අපි වෙනම සූත්‍රයක් හදාගෙන ලේසියෙන් එක කරගත්තා. හැබැයි දැන් මෙතනදී ඒක කරන්න බෑ. හේතුව මොකද්ද? මේ 1000 certain නැහැ. දැන් අපි කලින් annuities වල අපි දන්නවා අපි අවුරුදු 5කට නම් මේක මේ annuity එක මේට agree උනේ අවුරුදු 5ට අපිට ලැබෙනවාමයි. එහෙමනේ අපි කිව්වේ. එතන ඔයා ජීවත් වෙනවද මැරෙනවද කියන එක එතන අපි කතා කරේම නැහැ. හැබැයි මෙතන ජීවත් වුණොත් විතරයි මේක ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න මේ ගානේ ඉන්න මේ ගානේ කවුරුත් මිනිස්සෙක් නේ අපි කියමු අමල් කියලා. අමල් කියන මිනිහයා දැන් 95නේ 95 යාට වයස. එයා 96 වෙන්න කලින් නැති වුණොත් එතන මොකද වෙන්නේ? 96 වෙන්න කලින් නැති වුණා කියන්නේ එයාට එක annuity එකක්වත් ලැබෙනවද? නැහැ. ඒතකොට අවුරුදු එයා 97 වෙනකන් ජීවත් වෙලා ඊට පස්සේ නැති වුණා. 97 වෙනකන් ජීවත් වෙනා කියන්නේ එයාට ලැබෙන්නේ මේ දෙක විතරයි.
96 එක ලැබෙනවා. 97 උපන්දිනේ වෙනකන් ජීවත් වුණා කියන 97 එක ලැබෙනවා. ඊට පස්සේම නැහැ. එහෙම එතන ගැන සර්ටන් නැහැ. ඒ නිසා probabilities ගණන් කරන්නේ ඒ නිසානේ සර්ටන් නැති නිසානේ. එතකොට මේ එක අවුරුද්දෙන් අවුරුද්දට ලැබෙන annuity එකට එක probability තියෙනවා. වෙනස් probability. ඒ නිසා අපිට කලින් වගේ නෙමෙයි ටිකක් ගණන් කරන්න වැඩියෙන් තියෙනවා මේ එක cash flow එකේ probabilities වෙනම හොයලා තමයි අපිට අර single cash flows present value කරනවා වගේ තනි periodic payment එක present value කරලා ඊට පස්සේ එකතු අරගෙන තමයි මෙතනට එන net single premium එක හොයාගන්න වෙන්නේ. ඕක තමයි කරන්න ඕනේ විදිහ. අපි මුලින්ම පටන් ගමු අපිට අලුත්ම කොටසෙන්. අලුත්ම කොටස probability නේ. මම මේ ගණන් වල ඒ කියන්නේ මේ ගණන් මෙහෙම හරස් අතර හදාගෙන යන එක තමයි මම කරන්නේ. එතකොට සමහරවිට ඉඩමදි වෙනවා, කැත වෙනවා, එක ගොඩේ වගේ වෙනවා. ඒ මොනොත් ඒ කියන්නේ ලේසි විදිහක් හොයාගන්න. දැන් මෙතන මම මේ probabilities තමයි මුලින්ම පේලියට මේ මෙතන අවුරුදු 4කනේ තියෙන්නේ. මෙතන probability එක අපි බලන්නේ නැහැ. මේ දැන් කියන්නේ අපි දන්න බිඳුව නෙමෙයි. හරි. එතකොට අපි probability කියලා හිතන්න ඕනේ මොකද්ද? මේ කියන රුපියල් 1000 මට ලැබෙන්නේ මම ජීවත් වෙලා හිටියොත්. ඒකනේ life annuity එක කතන්දරේ. එතකොට මේ නමක් නැහැ මේ කවුරු හරි මිනිස්සයා මෙයා ජීවත් වෙන්න ඕනේ. ජීවත් වුණොත් තමයි හම්බෙන්නේ. එතකොට මේ 1000 හම්බ වීමේ සම්භාවිතාව මොකද්ද? ඒ මිනිස්සයා 95 ඉඳලා 96 වෙනකන් ජීවත් වෙන්න ඕනේ. ඒක 95 ඉඳන් 96 වෙනකන් ජීවත් වුණොත් තමයි මේ 1000 හම්බෙන්නේ. එතකොට අපි කොහොමද ඒක ලියන්නේ? අපි දන්නවා මෙතන තියෙන එක අවුරුද්දයි. දැන් ඉන්නේ 95. හැමතිස්සෙම අපි බේස් එකට Q වේවා P වේවා අපි බේස් එකට දාන්නේ දැන් ඉන්න කියන්නේ දැන් වයස. ඒතකොට දැන් වයසේ ඉඳලා තව අවුරුදු එකක් අපි ජීවත් වෙන්න ඕනේ. ඒක අපි කලින් notations වල කතා කළා. ඒක අපි ලියන්නේ P95 කියන. P කියන්නේ ජීවත් වීමේ probability එක. ඒක අපි දන්නවා 95 ඉන්න කෙනා තව අවුරුද්දක් ජීවත් වෙන්න ඕන. හරි. එතකොට දැන් මෙතනදිම කතා කරගෙන යමු මේක කොහොමද හොයන්නේ කියලා. මේ නිසා මම මේ ටේබල් එක ගත්තා. එතකොට දැන් 95 නේ ඉන්නේ. 95 තියෙන්නේ මෙතන. දැන් 95 ඉන්නේ 95 ඉන්න කෙනා තව අවුරුද්දක් ජීවත් වෙනවා. ඒ කියන්නේ ආ 96ට යනවා. ඒතර අපි දන්නවා ඉරට උඩින් දාන්නේ එයා යන්න ඉන්න බර්ත්ඩේ එක. ඉරට යටින් දාන්නේ අපි දැන් ඉන්න බර්ත්ඩේ එක. ඒ කියන්නේ දැන් අපේ වයසට අදාළ මිනිසු ගන්න. එහෙනම් 96 දී ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා 98309. 95 දී ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා 146721. ඕක තමයි මේ 96 වෙනි කියන්නේ 96 වෙනි උපන්දිනේට හම්බෙන 1000 හම්බ වෙන probability එක. හරිද? ඊළඟට දැන් 97 වෙනි payment එකත් හම්බෙන්නේ 97 ජීවත් වුණා. දැන් 97 ජීවත් වෙද්දී 95 ඉඳන් 96ට යනකොට මැරිලා ඊට පස්සේ 96 ඉඳන් 97ට ආයි ජීවත් එහෙම නැහැනේ. ජීවත් වෙනවා නම් ජීවත් වෙනවා. හරිද? එතකොට මේ අවුරුදු දෙකම ජීවත් වෙන්න ඕන. එතකොට ඒක කොහොමද අපි පෙන්වන්නේ? දැන් 95ක් වයස වෙන එක්කෙනා තව අවුරුදු දෙකක් ජීවත් වීමේ සම්භාවිතාව. හරිද? එතකොට ඒක කොහොමද අපි ටේබල් එකෙන් හොයාගන්නේ? දැන් එයාට 95 ඒ කියන්නේ ඉරෙන් යට තියෙන්නේ 146721යි. 97 වෙනකන් ජීවත් වෙනවා. සම්භාවිතාවට අනුව. එහෙනම් 97ට මිනිස්සු ඉන්නවා 60504. ඔන්න ඕක තමයි probability එක. දැන් 98
98 දී 1000 හම්බෙන්නේ 98 වෙනකනුත් එයා ජීවත් වුණොත්. ඒ කියන්නේ මේ 95 ඉන්න කෙනා 98 වෙනකම් එන්න ඕන. ඒ කියන්නේ 95 දැන් අවුරුදු 95 වෙන කෙනා තව අවුරුදු 3ක් ජීවත් වෙනවා. 99 නම් දැන් 95ක් වෙන කෙනා අවුරුදු 4ක් ජීවත් වෙනවා තව. ඔය probabilities ටික හොයාගන්න ඕන. දැන් මම කරන්නේ මම දැක්කෙත් ගොඩක් තැන්වල එහෙම තමයි ගාන හදලා තියෙනවා. ඒ හින්දා මම ඒකම කරන්නම්. මෙතන අපිට probabilities තියෙනවානේ. අපි මේ එක probabilities වෙන වෙනම බෙදලා හොයලා තියාගෙන පස්සේ ආයි process කරන්න එහෙම යන්නේ නැහැ. මෙහෙම මේ ටික ලියාගෙන ඉන්නවා. මේ ටික මේ p ගණන් ඒවා ලියාගෙන ඉන්නවා. මම යටින් ඊට පස්සේ දැන් මේ කැලලත් නැහැ. ඇත්තටම ගාන හදද්දි මම මේක පෙන්වුවේ ඔයගොල්ලන්ට හොයන විදිහට expected cash flow කියලා ගන්නවා. මොකද්ද expected cash flow කියන්නේ? අපි probability ඉගෙන ගද්දි ඉගෙනගෙන තියෙනවා cash flow එකක් certain නම් අපි cash flow කියන්නේ ඒ cash flow එක uncertain නම් ඒ uncertainty එක ගැලපුවට පස්සේ එන cash flow එකට අපි expected කියලා කියනවා. දැන් මෙතනත් එහෙම තමයි. මේ තියෙන්නේ uncertainty එක නෙමෙයි probabilities තියෙන්නේ. මේ probabilities වල එනවනේ දශමගයක් හැමතිස්සෙම දශමගයක්. ඒ දශමගයට මේ 1000 ගැලපුවම එනවා expected cash flow එක. ඒක අපි දන්නවා. එහෙනම් මම පළවෙනි එකේ expected cash flow එක හොයන හැටි පෙන්නන්න. දැන් මගේ probability එක තියෙන්නේ P95. එතකොට මම දන්නවා මේ කියන්නේ දැන් 95 එක්කෙනෙක් තව අවුරුද්දක් ජීවත් වෙනවා. අවුරුද්දක් ජීවත් වෙන කෙනා 96. එතකොට මම වගුව බලලා ගාන ගහ ගන්නවා. දැන් නම් මෙතන තියෙන හින්දා මම ඒක බලන් ගහ ගන්නවා. කොහොමද? 98යි 309 බෙදීම 146යි 721. හරි. ඊට පස්සේ ඒක හැම 1000න් මම එතනදිම වැඩි කර ගන්නවා. මට එනවා 670යි බිඳුවයි 4. හරි. එතකොට දැන් ඕකයි නැති කරගන්න නැතුව ඊළඟ වැඩෙත් ඊළඟට අපිට කරන්න තියෙන වැඩෙත් මෙතනම කරගන්න මෙහෙම කරගත්තම ලේසි. මොකද මේ පුළුවන් තරම් අංක ඔබන වෙලාව අඩු කරගන්න පුළුවන්. එතකොට මෙතනදිම present value එකක් ගමු. ඇයි මම present value කරන්නේ කියලා මම කල්පනා කරොත් දැන් මම expected cash flow එක ගත්තා නේ. ඒක තේරුණානේ. කියන්නේ රුපියල් 1000 හම්බෙන එක certain නෑ uncertain. මිනිස්සු ජීවත් වුණොත් විතරයි. ඒ හින්දා ජීවත් වීමේ probability එක ගලපලා මම uncertainty එකේ cash flow එකට ගලපලා මෙතන expected cash flow එකක් ගත්තා. හැබැයි මේක හම්බෙන්නේ 96ට 96 වෙනි උපන්දිනේට. එහෙම නැත්නම් මේ ටයිම්ලයින් එක බිඳුවේ ඉඳලා එකට අංකණය කරොත් පළවෙනි එකට. හැබැයි මට මේක ගන්න ඕනේ බිඳුවට. අපිට මට මේක ගන්න ඕනේ බිඳුවට. අන්න බිඳුවට ගන්නම් මම මොකද කරන්න ඕනේ? මම මෙතන present value දාන්න නැතුව time value කියලා පෙන්නලා ඉන්නම්කෝ. මේ TV එකේ දෙන time value මේ 670 මම ඩිස්කවුන්ට් කරන්න ඕනේ එක අවුරුද්දක් ඉස්සරහට මට දීලා තියෙන ඩිස්කවුන්ට් රේට් එක යටතේ. ඍණ 1 1.07 ඍණ 1 වෙනි බලයෙන් මම මේ කියන 670 ඩිස්කවුන්ට් කරගන්න ඕනේ. එතකොට එන උත්තරය ඇතුලේ probability එකක් ගැලපිලා තියෙනවා. time value එකක් තියෙනවා. එතකොට ඒ උත්තරේ එන්නේ කවදටද? මෙන්න මෙදාට. ඒ කියන්නේ 95 වෙනි උපන්දිනේට. එහෙමත් නැත්තම් දැන් තියෙන අගයට එහෙමත් නැත්තම් ටයිම්ලයින් එකේ බිඳුවට එනවා. එහෙනම් දැන් මේ තියෙන උත්තරේ තියෙනවනේ. මේ උත්තරේම මට සාමාන්‍යයෙන් අර අපි දැන් මේක මොකද්ද මේකට කියන්නේ කාකපාදේ වගේ එක. ඒක දාලා ඍණ ලකුණු ගහන්න අමාරු හින්දා ඒ කියන්නේ මට පැටලෙනවා. ඒ හින්දා මම කරන්නේ බෙදීම දානවා. දැන් මේ ඍණ ලකුණ තියෙනවා කියන්නේ 670 වැඩි කරන්න ඕනේනේ. 670 මේකෙන් ඍණ ලකුණ තියදී වැඩි කරොත්නේ present value එක එන්නේ. හරි. එතකොට මම අර ඍණ බලය ගහන්න මට අමාරු හින්දා මේ අමතක වෙන හින්දා මම කරන්නේ බෙදනවා. හරි. ඔයාලා කැමති නම් බෙදන්න. ඔයාලා කැමති ඍණ ලකුණ ගහන්න ලේසි නම් වැඩි කරන්න. මෙතන මම 1.07 මෙතන 1.07 මේ එක කියන්නේ බලය අපි ගණන් ගන්න නැහැ. එක තියෙනකොට ඍණ එක නම් ඍණ එක දාන්න ඕනි. එක නම් එහෙමයි. මම බෙදනවා. මට උත්තරේ එනවා. ඒකට මම දාන්න present value කියලා. එහෙනම් 626යි 2යි 1ක වගේ උත්තරයක් එනවා. මේ එන්නේ කවදාටද මේ present value එක තියෙන්නේ කවදාටද?
එයාගේ දැන් බර්ත්ඩේ එකට. එහෙමත් නැත්නම් ටයිම් ලයින් එකේ මුලටම. හරිනේ. එහෙම හදාගෙන යන්න තියෙන්නේ. මම දෙවෙනි එක හදලා ඉතුරු ටික හදන්න නැතුව මම සම්පූර්ණ සිංගල් කැෂ් ෆ්ලෝ එක දාන්න වෙලා යන හින්දා දෙවෙනි එකත් හදමු එහෙනම්. 60යි 50යි 4 ඉදීම 1,46,721යි වැඩි කිරීම 1000. ඒක බෙදන්න ඕනේ. මේවත් මෙතනම ලියාගත්තර කමක් නැහැ. මේ මොකද එතකොට අර අපිට හැමදේම පේන්න තියෙනකොට ලේසියිනේ. නැත්තම් ගාන මැද්ද ගහන් යද්දි අමතක වෙනවා. මට එහෙම වෙනවා. මම මේක ගහලාද තියෙන්නේ? උනේ ගහලා නේ තියෙන්නේ. 412යි 37ක් එනවා. expected cash flow එක. ඊට පස්සේ ඒක බෙදන්න තියෙන්නේ 1. මෙතන වරහන ඕනේ වෙනවා මට. 1.07 360යි 1.8 ඔය වගේ ගාණක් එනවා. ඔහොම අපිට අවුරුදු 4ටම මේ අවුරුද්දේ හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න. දැන් මේ හතරම තියෙන්නේ බිඳුවට. බිඳුව කියන්නේ 95ට. දැන් යාගේ බර්ත්ඩේ එකට. එහෙනම් අපිට සිම්ප්ලි මේ ටික එකතු කරාම net single premium එක ගන්න පුළුවන්. එතකොට net single premium එකේ ගාන මට එනවා. ඇවිල්ලා තියෙන 1217යි 730ක්. ඔයගොල්ලෝ බලන්න සමහර විට දශම එහෙම වෙන්න පුළුවන්. එහෙම මේ මට සමහර වෙලාවට ලෙක්චර් එකේ හදපුවා ආය හදද්දී දශම නෙමෙයි මේ අන්තිම ඉලක්කම පාව වෙනස් වෙලා එනවා. ඒ හින්දා මට හිතෙන්නේ නැහැ එහෙම අන්තිම උත්තරේටම නෙමෙයිනේ දෙන්නේ. එහෙම කියනවනේ ඒගොල්ලෝ ස්ටෙප් වලට දෙනවා කියලා. ඒ හින්දා මේ පොඩ්ඩක් දශම නිසා එහාට මෙහාට වෙනවා. ඔයා හදන විදිහ අනුව ඔයා වට යන්නේ කීයටද ඒවත් බලපානවනේ. හරි. ඒ පළවෙනි ගාන උත්තරේ මේක එන්න ඕනේ. ඊළඟට දෙවෙනි ගාන. දෙවෙනි ගානත් මෙතනම හදන්න බලමු. දෙවෙනි ගාන find the net single premium for a whole life annuity due of 3,000 rupees per year issued to a male now age 95 using J1 equals 7%. ලියාගමු. net single premium find the net single premium කියලා තිබ්බහම මෙතනට අහන්නේ මෙතනට for a whole life annuity due අන්න annuity due whole life ඒකත් whole life ඒ කියන්නේ දැන් ගත්ත දවසේ ඉඳලා ජීවත් වෙන කම්ම annuity due එකක් කියන්නේ ඒක annuity due එකක් කියන්නේ බිඳුවටම ඒ කියන්නේ beginning කියන්නේ time line එකේ beginning එකටම එහෙම නැත්නම් අදටම දැම්ම payment එකක් තියෙනවා annuity due of 3,000 rupees එහෙනම් 3,000 rupees මෙහෙම තියෙනවා. තව ඉස්සරහට කීයක් තියෙනවද දන්නේ නැහැ. ඒකයාගේ වයසත් එක්කනේ එන්නේ. වයසත් අපි ලියන් ඉමුකෝ. වයස දැන් 95යි. එහෙනම් 96, 97, 98, 99. 99 පස්සේ ජීවත් වෙන්නේ නැහැ. 3000 ගානේ සිද්ධ වෙනවා. තුන්දාහ ගානේ ජීවත් වෙනවා 3000 ගානේ ජීවත් වෙනවා 99 වෙනකන් ජීවත් වෙනවා 3000 ගානේ හම්බෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද probability. මේ ටිකත් ලියාගෙනමුකෝ. මේ කුඩ ලියා ගන්න තයිද මදිනවා. මෙයා මේල් 7% J1 7%. හරි. ඒවත් ගානෙම ලියා ගන්න පුළුවන් තරම්. එතකොට දැන් අපි බලමු probability. මුලින්ම බලන්න ඕනේ probability ඉඳ මේ කරපු පිළිවෙලටම යන්නේ මම probability එක 95ට හම්බෙන 3000 probability එක. ඒක කොහොමද හම්බෙනවා? දැන් life annuity එකක් ගන්න ජීවත් වෙලාම ඉන්නවනේ. එතකොට ඒක කොහොමද හම්බෙනවා? එහෙනම් එතන probability එක 1යි. කියන්නේ probability එක හම්බෙනවමයි ඒ 3000. 96ට යන්නේ අර කලින් වගේම 96ට 96 3000ක් හම්බෙන්නේ 96 වෙනකන් ජීවත් වෙලා හිටියොත්. ඒ කියන්නේ P 95. 97 දී 3000 හම්බෙන්නේ 95 ඉඳන් 97 වෙනකන් ජීවත් වුණොත්. ඒ කියන්නේ 2යි P 95.
එහෙමමයි. හරි දැන් probability ගන්න හැටි කියලා දෙන්න ඕනේ නැහැ නේ. ආයි මේ වගේ probability. expected cash flows ගන්නෙ කොහොමද අපි? මෙතනට එන්නේ expected cash flows. probability එක ගත්තා. එහෙම ඒක වැඩි කරා 3000න්. හරි. ඊට පස්සේ අපි මෙතන consider කරනවා time value එක. ඒකත් මේ විදිහට පේලියක් විදිහට ලියාගත්තත් කමක් නැහැ. time value එක ඒ ගමම time value එක ගැහුවා ගත්තා present value එක. එහෙම මේ ගැන මෙහෙම පල්ලෙහාට පුරවගෙන යන්න. එතකොට මම අන්තිම උත්තරේ දාන්නම්. අන්තිම උත්තරේ මට ආවේ. ඔයගොල්ලෝ බලන්න තව මේ අපේ අර notes library එකකුත් හදලා තියෙනවනේ. ඒකෙත් බලලා බලන්න මේ සමහර විට අගයන් වෙනස් වෙන්න පුළුවන්. මට ආවේ 6651.90. හරි. ඔය තමයි net single premium. ඔය net single premium කියන්නේ අර මේ මිනිස්සයා දැන් ගෙවනවනේ මං කිව්වේ ලම්සම් එකක් ගෙවනවා කියලා ඒ ලම්සම් එක. හරි. ඊළඟට තුන්වෙනි ගාන තියෙන්නේ find the net single premium for whole life annuity. whole life annuity එකක් හරි ඒකත් හරි. 50,000 rupees per annum at 8% issued to a female age 70 if the first payment to be made at 95. දැන් 71 කෙනෙක්. එතකොට අපි ටයිම් ලයින් එක ඇඳගත්තාම දැන් 70යි. දැන් තමයි ඕක ගන්නෙ. මොකක් හරි ලම්සම් එකක් ගෙවලා අද තමයි ගන්නෙ. හැබැයි යාගේ ෆස්ට් පේමන්ට් එක යට සිද්ධ වෙන්නේ 95 ඉඳලා. 95 ඉඳලා හෝල් ලයිෆ් කියන්නේ 99 වෙනකම්. හරි. දැන් මෙතන දැන් අපි මුලින්ම කතා කරපු ගාන ඕඩිනරි ඇනුවිටි එකක් ඊළඟ එක ඇනුවිටි ඩියු එකක්. එහෙනම් මේක ඩිෆර්ඩ් ඇනුවිටි එකක්. කොහොමද පිළිවෙලට එහෙම යන්නේ. දැන් මේක ඇන්දම අපිට පේනවා මේක ඩිෆර්ඩ් ඇනුවිටි එකක් කියලා. එතකොට මේකේ වෙන එකම වෙනස කලින් වගේම හදන්න තමයි තියෙන්නේ expected present value කතා නම්මන. මේකේ තියෙන එකම වෙනස තමයි probabilities මෙතනට එන්නේ එකම විදිහට. හරි. හැබැයි අපි present value කරද්දී present value කරන්න පුළුවන් අපිට මේ 95 නේ දැන් ඉන්නේ. ඒක කෙලින්ම 70ට. ඒ කියන්නේ අපි කලින් ඒවැය ගත්ත 1.07 පළවෙනි බලය දෙවෙනි බලය එහෙම එකේ ඉඳලානේ පටන් ගත්තේ. දැන් මෙතන එකේ ඉඳලා නෙමෙයි පටන් ගන්නෙ. 95 ඉඳලා 70ට කියන්නේ 25ක් නේ වෙනස. හරිද? කෙලින්ම 25න් පටන් ගන්න. ඒ කියන්නේ 25ක්ම ඩිස්කවුන්ට් කරනවා. එහෙම 1.0යි මේක 0.8 ඍණ 25. එහෙමම ඩිස්කවුන්ට් කරලා ගන්නවා. මම ඕක try කළා මේ දැන් ඕක ওই විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් මම තව try කළා විදියක් ඒ විදිහට ගත්තාම සැලකිය යුතු වෙනසක් මට ආවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් 3800 දැන් මට මේකේ උත්තරේ එන්නේ 872යි 7.2. එතකොට 2ක්. එතකොට ඒක 874ක වගේ මට ආවේ ගාණක් බලන්න ඕගොල්ලොත් හදලා. ඒ හැදුවේ මම මේක කෙලින්ම ඩිස්කවුන්ට් කරන්නේ නැතුව අවුරුදු 25ම ඉස්සරහට පොඩනේ අර මම අර හිතන හැම විදිහටම හදපු නිසා මේ 95 මම මුලින්ම ගත්තා. මෙන්න මෙතන 94 තැනක් හදාගෙන එතනට ගත්තා. මේව ඇනුවිටි කරලා ඒක හොඳට තේරුණාම මේක එහෙම ඒක කරන්න පුළුවන් කැමති නම් 94ට ගෙනල්ලා ඊට පස්සේ සිංගල් කෑෂ් ෆ්ලෝ එකක් වගේ ඒක වෙනම ඩිස්කවුන්ට් කරා. එහෙමත් පුළුවන් නේ කරන්න. හැබැයි පොඩි කියන්නේ සැලකිය යුතු වෙනසක් ආවා මට. ඒ හින්දා මං හිතුවා ඔය ඒක ඕනේ අනික එක කරදරයිත් එක්කනේ දෙපාර ඩිස්කවුන්ට් කරන්න ඕනේ. ඒ හින්දා අර ගාන ගහගෙන යන ගමන්ම 25ට 26ට 27 28 29 ඒ පීරියඩ්ස් ගානේ ඩිස්කවුන්ට් කරගෙන යන්න තියෙන්නේ. මං උත්තරේ දාන්න 872.02 මතක් කරලා අර ලයිබ්‍රරි එකේ තියෙන නෝට්ස් ඒවත් බලන්න ඒවැ උත්තරත් එක්ක සසඳන්න. හරි ඊළඟට තියෙන්නේ find the net single premium for a 5-year temporary life annuity of 1000 rupees per year for a female blah blah blah. ඒ කියන්නේ ආ දැන් අවුරුදු 25 කෙනෙක් එයා ගන්නෙ අවුරුදු 5කට. ඒ කියන්නේ අවුරුදු 30.
26 27 28 29 මේක මොකුත් කියලා නැහැනේ ඩියු කතාවක්. ඩියු කතාවක් නැති නම් මේක ඕඩිනරි කියලා අපිට කන්සිඩර් කරන්න පුළුවන්. ඕඩිනරි නම් ඒක දැන් නෙමෙයි ඊළඟ අවුරුද්දේ ඉඳලා හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳලා එයාට 1000 ගානේ හම්බෙනවා. හරි. එතකොට මේ වගේ ගානකත් අපිට probability කලින් වගේමයි හිතන්න තියෙන්නේ. කොහොමද? දැන් 25 එක්කෙනා තව අවුරුද්දක් ජීවත් වෙනවා. තව අවුරුදු 2ක් ජීවත් වෙනවා. ඔහොම. ඒ විදිහටම ගාන හදන්න තියෙන එකම වෙනස මේක whole life නෙමෙයි නිසා 99ට වෙනකන් යැවෙන්නේ නැහැ. පටන් ගන්න 25 නම් කියලා තියෙන කාලය ඇතුළත ඉවරන අවුරුදු 10 නම් 10 5 නම් 5 2 නම් 2 3 නම් 3. එතකොට ඒකේ උත්තරේ නම 3876යි 735ක උත්තරයක් බලන්න. අපි එහෙනම් ඊළඟට ඩක් ගාලා යන ලයිෆ් ඉන්ෂුරන්ස් වලට. ලයිෆ් ඉන්ෂුරන්ස් ගැන කිව්වොත් අපි මේ පාඩම කොටස් කතා කරන්නේ 1 2 3යි මේ තියෙන 4 වෙනි කොටස. එතකොට අපි මුලින්ම කතා කරා notations, ඊළඟට PO endowment, life annuities, මේක life insurance. මේ වචන වෙනස් වෙන්න මේ ගාන හදන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද මේ වචන එකින් එකට වෙන වෙනම තේරුම් තියෙන නිසා. life insurance කිව්වහම දැන් අපි මේ PO endowment වල life annuities වල මේ දෙකේම අපි බැලුවේ ජීවත් වෙන එක ගැනනේ. දැන් මේ life insurance වල අපි මිය යන එක ගැනත් සලකලා බලනවා. එතකොට life insurance වර්ග දෙකක් තියෙනවා. life insurance කිව්වම මෙතන annuity කතාවක් නැහැ. මෙතන තියෙන්නේ face value එකක් තමයි ගෙවන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ මෙතන තියෙන conditions, ඒ කියන්නේ එක life insurance එකේ conditions සපුරුනහම එක single payment එකක් තමයි කරන්නේ. life annuity එකේ නම් අපිට කියන්නේ අවුරුද්දකට ගාණක් හම්බුණානේ. මේක එහෙම නෙමෙයි. conditions fulfill වුණාම අදාළ ගාණ එකපාර ගෙඩි පිටින් හම්බ වෙනවා. හරිද? එතකොට පළවෙනි life insurance ජාතිය තමයි whole life insurance. ඒකේ මතක තියාගන්න ඕනේ whole life කියන එක අපි දන්නවනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජීවත් වෙන තාක් මුළු ජීවිත කාලෙම වගේ අදහස. එතකොට whole life insurance කියන්නේ මෙතන කියන්නේ දැන් මම ගන්නවනේ මේ life insurance එක. මම ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතේ තියෙන තාක් මේ life insurance එක බලයේ තියෙනවා. මම මැරෙන්නේ කවදටද? එදාට මේ life insurance එකෙන් හම්බෙන්න ඕනේ face value එක මං නම් කරන beneficiary කෙනෙක්ට ලැබෙනවා. ඒතර මට නෙමෙයි ලැබෙන්නේ. whole life insurance එකේ කවදාවත් මට මොකුත් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ beneficiaryට. ඒක ඒ මරණය සිද්ධ වෙන්න පුළුවන් මගේ මුළු ජීවිතේ. මම මේ අදාළ ඉන්ෂුරන්ස් එක ගත්ත දවසේ ඉඳලා මගේ ජීවිතේ පවතින ඕනෑම කාලයක වෙන්න පුළුවන්. හරිද? ගත්තේ 70 දී නම් මම 70ට පස්සේ ජීවත් වෙන ඕනෑම දවසකදී මම නැති වුණාම මගේ බෙනිෆිෂරිට මේ ගාණ හම්බෙනවා. එකපාර ලොකු ගාණක් සාමාන්‍යයෙන් හම්බෙනවා. හරිද? එතකොට ඒක තමයි whole life insurance. අපි මතක තියාගන්න whole life කිව්වම ජීවිත කාලෙම insurance කිව්වහම මේ ඉන්ෂුරන්ස් කියන නම ආවහම ඒ කියන්නේ මේක මිය යන එකත් එක්ක සම්බන්ධයි කියලා මතක තියාගෙන whole life insurance කිව්වහම අපි දැනගන්න ඕනේ මම ගත්ත දවසේ ඉඳලා ජීවිත කාලය පුරාවටම මේක පවතිනවා. මම කවදා හරි නැති වුණාම මේක බෙනිෆිෂරියට හම්බෙනවා. හැබැයි එතනින් හම්බුනාට පස්සේ ඉවරයි. කියන්නේ මම නැති වුණාට පස්සේ මම නම් කරන බෙනිෆිෂරියට ඒ ගාන හම්බුනාට පස්සේ ඊට පස්සේ වෙන මොකුත් ආයි වෙන්නේ නැහැ. ආයි පේමන්ට් එකක් හැමදාම අවුරුද්ද ගාන එහෙම නැහැ. එක සිංගල් පේමන්ට් එකයි වෙන්නේ. ඊළඟට n-year term insurance. එතකොට n-year term කියන එක අපි කලින් දන්නවා. ඒ කියන්නේ මොකක් හරි මේ පොලිසි එක ගන්න මිනිස්සු පොලිසි හෝල්ඩර් agree වෙන කාලයකට තමයි n-year term කියන්නේ insurance. ඒ කියන්නේ මේකේ කියන විදිහට නම් මම ගත්තොත් අවුරුදු 10කට මම මේ අවුරුදු 10 ඇතුළත නැති වුණොත් තමයි මගේ බෙනිෆිෂරිට මේ ගාණ හම්බෙන්නේ. මේකෙන් කියන්නේ only if the insured dies within n years. එතකොට මෙතනත් සල්ලි insured policy holderට හම්බෙන්නේ beneficiaryට කලින් වගේම beneficiaryට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක beneficiaryට හම්බෙන්නේ නැතුව යනවා. අර agree වෙච්ච කාලය ඇතුළත මම නැති නොවුණොත්. මම මැරුණ නැතොත්. හරි. ඊළඟට n-year endowment insurance.
n year ඒකත් කාලයක්. මෙතන endowment කියලා එකක් තියෙනවා. හරිද? endowment එක අපි ඉගෙන ගත්තනේ pure endowment එක. pure endowment කියන්නේ මම ජීවත් වෙලා හිටියොත් කාලයක් ඒ කාලෙට මට හම්බෙනවා. මම ජීවිත ගන්න කාලෙට හම්බෙනවා. එතකොට pure ඒ කියන්නේ endowment එකේ ලක්ෂණ මේක ඇතුලේ ඇති. බලමු insurance. n year endowment insurance. මේක වෙන්නේ මම n year එකකට. ඒ කියන්නේ මොකක් හරි නියමිත කාල සීමාවකට තමයි මේක ගන්න. අවුරුදු 10 හරි 5 හරි ඒ අරගෙන මම නැති වුණොත් ඒ කාලය ඇතුළත ඒ මුදල මගේ බෙනිෆිෂරිට හම්බෙනවා. එතකොට එතන තියෙන්නේ n year term insurance එකේ කැලේ තමයි මම ඒ කිව්වේ. මේ n year endowment insurance එක ඇතුලේ කැලේ දෙකක් තියෙනවා. n year term insurance එකක් තියෙනවා. pure endowment එකක් තියෙනවා. එතකොට මම ඔය මුලින් කිව්වේ n year term insurance කැලේ. මොකද්ද? මම ගන්න ස්පෙસિෆයි කරපු ටයිම් පීරියඩ් එකකට ඒ කාලය ඇතුළතදී මම නැති වුණොත් මගේ බෙනිෆිෂරිට එක ලැබෙනවා. හැබැයි ඒ කාලයත් පහු වෙනකම් මං ජීවත් වුණොත් මට ලැබෙනවා. ඒක තමයි pure endowment කැලේ. ඒ කියන්නේ මම මේක ගන්න අවුරුදු 10කට කියලා හිතන්නකෝ. අවුරුදු 10 ඇතුළත මම නැති වුණොත් මම නම් කරන බෙනිෆිෂරිට අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි අවුරුදු 10 පන්නලා මම පන්නලා ජීවත් වුණා. ඒ කියන්නේ 10 වෙනි අවුරුද්ද වෙනකන් මම මැරුණේ නැතොත් ඒක මට ලැබෙනවා. හරි. එතකොට ඕක තමයි life insurance වර්ග 3. නමෙන් නමට ගාන හදන විදිය වෙනස් වෙනවා. එතකොට අපි බලමු ඒකෙත් ගණන් ටික හදලා. පළවෙනි එක අහන්නේ find the net single premium for a 1-year term insurance policy of 1,000 rupees of face කියලා තියෙනවා. 1,000 rupees is issued to a male age 28. ඒ කියන්නේ දැන් අවුරුදු 28ක පිරිමි පුද්ගලයෙක් හරිද ගන්නවා 1-year term insurance. ඒතර මෙතන මේ කියන්නේ n-year term insurance වගේ එකක් තමයි 1 year. ඒ කියන්නේ එක අවුරුද්දකට term insurance එකක් ගන්නවා. ඒතර මේ term insurance එකෙන් කියන්නේ මොකක්ද? මේ පිරිමි පුද්ගලයා දැන් 28 එක්කෙනා 29 වෙන්න කලින් නැති වුණොත් එයාගේ බෙනිෆිෂරිට මේක හම්බෙනවා. එයා 29ට හිටියොත් මේක බෙනිෆිෂරිට හම්බෙනවද? බෙනිෆිෂරිට හම්බෙන්නේත් නැහැ. එයාට හම්බෙන්නේත් නැහැ. හරි. මේක n-year term insurance වගේනේ. ඒ කියන්නේ 28ත් 29ත් අතර තමයි නැති වෙන්න ඕනේ. 28 ඉඳලා 29ට යනකොට නැති වුණොත් විතරක්ම බෙනිෆිෂරිට මේක හම්බෙනවා. හරි. find the net single premium. ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම අපි ඉන්ෂුරන්ස් එකක් ගනිද්දී අපි ගෙවීමක් කරන්න එපා. ඒගොල්ලෝ නිකන් අපිට මොකුත් දෙන්නේ නැහනේ. ඒතකොට අපි මේ කරන ගෙවීම තමයි හොයන්නේ. මට ලැබෙන්නේ ආපහු 1000ක්. රුපියල් 1000ක් තමයි මට නෙමෙයි මගේ බෙනිෆිෂරිට ලැබෙන්නේ. මට මොකුත් ලැබෙන්නේ නැහැ. බෙනිෆිෂරිට ලැබෙන්නේ. හැබැයි ඒකට මම නැති වෙන්න ඕන. ඒතකොට මම නැති වීමේ probability එක මේ අවුරුද්දයිනේ තියෙන්නේ. ඒතකොට එක probability එකයි එක value එකයි එක මේ time value එකයි තියෙන්නේ. හැම එකම එකයි. මම නැති වුණොත් තමයි මේ කෑෂ් ෆ්ලෝ එක ඇති වෙන්නේ. කෑෂ් ෆ්ලෝ එක ඇති වෙන්නේ මම නැති වුණොත්. එහෙනම් මම නැතිවීමේ සම්භාවිතාවය Q28යි. හරිනේ? දැන් 28 එක්කෙනෙක් තව අවුරුද්දක්වත් ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ නැතිනම් Q දාන්නේ. හරි. ඒතර Q28 හොයන්නේ කොහමද? ඒක ඔය විදිහට බලමු මේ මේල්නේ. හරි. මේල් ටේබල් එක Q28 කොහොමද හොයන්නේ? අපි කිව්වා මේ Q කියන පේලියේ තියෙන එක අවුරුද්දෙන් අවුරුද්දට Q values. එතකොට මේ තුන්වෙනි මේ 1000යි QX කියන කොලම් එකේ 28 කෙලින් බැලුවාම එන 1.7යි බිඳුව තමයි Q probability එක. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මොකද්ද මේ probability එක 1000න් වැඩි කරලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි ගණන් හදද්දි මේ 1.7 බෙදන්න ඕනේ 1000යි. හරි? ඒක තමයි probability එක. මොකද මෙතන එක අවුරුද්දක් තියෙන හින්දා තමයි 28 බලන්නේ. කෙලින්ම මුකුත් බෙද ගන්න දෙයක් නැහැ. 1000 අරගෙන 0.001.7ක් එන්නේ.
ඕකම expected දැන් මේ probability එකනේ expected cash flow ගන්න පුළුවන් කොහමද? ඕක වැඩි කරනවා 1000න් 1.7යි. ඊට පස්සේ ඕක අපි time value එක කීයද මට එන්නේ? 1 ධන 0.1 1 ඒ කියන්නේ 1.1න් තමයි බෙදන්න ඕනේ present value එක එනවා 1.5යි 4යි 5 ඔන්න දාන්න මොකද තමයි උත්තරේ අර වගේම තමයි මේ එකම ටික probability එක දානවා expected cash flow දානවා time value දානවා present value දානවා හරිද ඊළඟට තියෙන find the net single premium for 5-year term insurance policy of face 15,000 rupees issued to a female age 31 ඒ කියන්නේ දැන් 31යි මේක 5 year නේ 5 year නම් 36 වෙනකන් යනවා 32 33 34 35 හරිද ඔය හැම තැනකදීම probabilities තියෙනවා cash flow හැම අවුරුද්දටම cash flow නැති වුණාට එක එක අවුරුද්දට probability වෙනස් නැහැ. ඒ කියන්නේ මේ cash flow එක කොහෙදී ඇති වෙයිද කියලා අපිට හිතා ගන්න බෑනේ. ඒක මෙතන වෙන්න පුළුවන්, මෙතන ඕනම තැනක වෙන්න පුළුවන්. ඒ හින්දාම තමයි අපි නිකන් අර සමහරවිට මටත් confuse වෙනවා දැන් මේක එක මේක face value කියලා කියන්නේ එක value එකනේ තියෙන්නේ 1000 හරි 25000 හරි ගෙවන ගාන එක තැනකදී ගෙවන්නේ. හැබැයි අපි ඒ 25000 මේ හැම calculation එකකටම ගන්නවා හැම අවුරුද්දකදීම. ඒතරට annuity එකක් තියෙන නිකන් confuse වෙනවා. ඒක වෙන්නේ ඇයි එහෙම? මේ 25000 අපිට කොහෙදද ඇති වෙන්නේ කියලා certain නැති නිසා. එහෙම certain නම් දැන් අපි කලින් හදපු ගණන් වල නම් 31කට ගාන හොයන්න කියනවා 36 වෙනිදා ලැබෙන 25000ක අද වැලියු එක හොයන්න. ආයි ඉතින් අපිට අපි මෙතනදි ගණන් හදාදින්නේ නැහැ කෙලින්ම ඉස්සරහට ඇදලා දානවනේ. present value කරලා දානවනේ. හැබැයි දැන් එහෙම කරන්න බෑ මොකද ඇති වෙන තැන certain නැති නිසා. එහෙනම් අපි බලමු. මම මේ ගණන් වල probabilities හදන හැටි විතරක් කියන්නම්. දැන් මේක in-year term insurance policy එකක්. 5-year term insurance කියන්නේ අවුරුදු 5 ඇතුළත නැති වුණොත් beneficiaryට හම්බෙනවා. අවුරුදු 5ත් එහාට ජීවත් වුණොත් මුකුත් හම්බෙන්නේ නැහැ කාටවත්. අවුරුදු 5 ඇතුළත නැති වුණොත් විතරක්ම beneficiaryට හම්බෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ 15000 ඔක වෙන්නේ 15000 payment එක හැදෙන්නේ ඇති වෙන්නේ මේක ගත්ත policy holder නැති වුණොත් විතරයි. එහෙනම් එයා නැති වෙන්න පුළුවන් පළවෙනි තැන මෙතන. එයා දැන් ඉන්නවනේ 31. ඒ කියන්නේ එයා 32 වෙන්න කලින් නැති වෙන්න පුළුවන්. ඒකට කියනවා දැන් 31 ඉන්න කෙනෙක් තව අවුරුදු එකක් ජීවත් වෙන්න කලින් නැති වෙනවා. එහෙම නැත්තම් මේක හිතන්න ඕනේ මෙහෙම. දැන් නැති වෙනවා කියන එක අර ජීවත් වෙනවා වගේ අවුරුදු ගණන් එක දිගට වෙන්නේ නැහනේ. අපි අර ජීවත් වෙන කලින් එක කියන්නේ මම මෙතන කියද්දි එක පටලව ගන්න එපා. life annuities වල අපි කරේ ජීවත් වීමනේ හොයන්නේ. ජීවත් වුණොත් හම්බෙනවනේ. එහෙනම් අපි එතකොට ගනිද්දි මෙතනට ජීවත් වීම නම් හොයන්නේ අපි කෙලින්ම ගත්ත 31 p උඩින් දැම්මේ 4. ඒ කියන්නේ 31 ඉන්න කෙනෙක් තව අවුරුදු 4ක් ජීවත් වීම කියලා අපි එහෙම එක දිගට දාගත්තානේ. හැබැයි මැරෙන එක එහෙම එක දිගට කරන්න බෑනේ. එතකොට මෙතනදී මැරුණොත් හරි එකයි. හැබැයි 33 වෙනි අවුරුද්දේදී මැරෙන්න නම් එයා මේ අවුරුද්ද ජීවත් වෙලා ඉන්න ඕනේ. මේ අවුරුද්දත් මැරිලා මේ අවුරුද්දත් මැරෙන්න එහෙම වෙන්නේ නැහැනේ. මේ අවුරුද්ද ජීවත් වුණොත් තමයි මේ අවුරුද්ද මේ දෙක ඇතුළත මැරෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම අපි ගන්න ඕනේ මේ දෙක ජීවත් වීම. ඒ කියන්නේ දැන් 31 ඉන්න කෙනෙක් තව අවුරුද්දක් ජීවත් වුණොත් into ඒ කියන්නේ ඒක වැඩි කරනවා. ඊට පස්සේ 32 ඉන්න කෙනා 33 වෙන්න කලින් මේ මැරෙනවා. හරිනේ? තේරුණාද? ඒ කියන්නේ 31 ඉන්න කෙනා 32ට වෙනකන් ජීවත් වුණා. ඒ කියන්නේ එයා දැන් 32යි. ඊට පස්සේ තමයි නැති වුණොත් නැති වෙන්නේ. එහෙනම් 32 ඉන්න කෙනා තව අවුරුද්දකින් නැති වෙනවා. 32 ඉන්න කෙනා තව අවුරුද්දකින් නැති වෙනවා. ඒ කියන්නේ 33 වෙන්න කලින් නැති වෙනවා.
එතකොට මෙතන ඉන්නේ කොහමද කියලා හිතන්නකො නිකන් මම ලියන්න කලින් නිකන් හිතන්නකො බලන්න. එතෙන්ට එන්නේ දැන් 31 ඉන්න කෙනා අවුරුදු 2ක් ජීවත් වෙන්න ඕනේ. අවුරුද්දක් ජීවත් වෙලා මෙතනදීත් මැරිලා මෙතනදීත් මැරෙනවා. එහෙම නෙමෙයි. අවුරුදු 2ක් ජීවත් වෙන්න ඕනේ. එහෙනම් 31 ඉන්න කෙනා තව අවුරුදු 2ක් ජීවත් වෙලා තමයි එහෙම ජීවත් වුණාම එයාට 33යිනේ. 33 ඉන්න කෙනා 34 වෙන කලින් නැති වෙනවා. ඕම තමයි දිගට කරන්නේ. එතකොට මෙතනට එන්නේ මේක නිකන් අර අපිට පේනවා නිකන් රටාවක් වගේ පෙවුනම ඊටු ටික එහෙම රටාවට ලියාගෙන යන්න පුළුවන්. ඔහොම එනවා මෙතන. ඔහොම රටාවට ලියාගෙන යන්න තියෙන්නේ. කොහොමද මම පෙන්නන්නම් ගානේ probability එක ගන්නෙ? එකක probability එක ගන්න එක මම පෙන්නන්නම්. අපි අමාරු එකක් ගමුකෝ. මේක ගමුකෝ හොඳ. මේක ගන්නවා මම probability එක පෙන්නන්න. මේ male ද female ද? අපි හදන්නේ දෙවෙනි ගානනේ female. හරි. female නේ. එතකොට ගාන හදන්න ඕනේ. අපි 31 ඉන්න කෙනා තව අවුරුදු 2ක් ජීවත් වෙනවා. ඒතර අපි ඒක කොහොමද බලන්නේ? ඉරෙන් යටට දානවා 31. කොහෙද 31? 9යි 694යි 485. එයා තව අවුරුදු 2ක් ජීවත් වෙනවා. ඒ කියන්නේ 33 වෙනකන් ජීවත් වෙනවා. 9යි 666යි 876. ඔහොමනේ හොයන්නේ මේ 2p31 කියන එක වැඩි කරනවා q 33. q 33 කියන්නේ 33 කෙලින් q. මේ තියෙන්නේ 33 කෙලින්ම q. ඒ කියන්නේ මේකේ අදහස මොකද්ද? මේ 1.5 කියන එකේ අදහස මොකද්ද? දැන් 33 කෙනෙක් 34 වෙන කලින් නැති වෙනවා. ඒකේ සම්භාවිතාවනේ. හැබැයි මේක හැමතිස්සෙම මම මතක තියාගන්න ඕනේ 1000න් බෙදලායි ගන්නෙ. එහෙනම් මේ 1000න් බෙදෙනකන් මෙතනම් පෙන්නන්න. ඔන්න ඔහොම. හරි. ඔහොම තමයි probability එක. මේ හැම එකටම probability එන්නේ ඔහොම. ඊට පස්සේ අර කලින් වගේම expected දැන් probabilities ටික හොයාගත්තට පස්සේ expected cash flows හොයාගන්න. කොහොමද expected cash flow හොයන්නේ? මේ probability එක සිද්ධ වුණොත් මේ සිද්ධ වෙන එක සිද්ධ වුණොත් ඒ කියන්නේ මේ මනුස්සයා මෙතනදී නැති වුණොත් හම්බෙනවා 50000ක්. එතකොට මේ probability එක වැඩි කරනවා 50000යි. එහෙම නැතුව මේ probability එක නා මේක වැඩි කරනවා 50000යි. 50000න් මේ වැඩි කරගෙන එතකොට expected value. ගේනවා expected values ටික අපි මෙහෙම මේ අතර තමයි ඉවර කර කර යන්නේ. එතකොට ලේසි මම කියන්නේ. එතකොට expected value එක අපිට හම්බෙච්ච ගමන් අපි ඒක present value කරගන්නවා. ගේන්න තියෙන ඉස්සරහට දැන් මේක නම් ගේන්න තියෙන්නේ. පළවෙනි එක නම් එකක් ගේනවා, දෙවෙනි එක නම් දෙකක් ගේනවා. එහෙම රේට් එකත් එක්ක ඉස්සරහට ගේන්න තියෙන්නේ. උත්තරේ මම දාන්නම් 100යි 612ක්. මගේ උත්තරයක් එන්නේ. ඊළඟට find the net single premium for 50,000 rupees whole life insurance policy issued to a male age 95. මේකේ වැඩිපුර දෙයක් නැහැ. මේක මොකද්ද? මේ එන්නිය වගේම තමයි මේකේ පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ හින්දා කරමු. අඳිමු. දැන් 95යි වයස. හරි. එතකොට මම මේක whole life කියන්නේ ජීවත් වෙලා ජීවිතේ තියෙන තාක්. කොච්චර කාලයක් ජීවත් වෙලා ඉද්දි මැරෙන්න පුළුවන්. එහෙම අදහසක් තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන life insurance වල අපි බලන්නේ නැති මැරෙන එක මිනිස්සු. life annuity වල අපි බැලුවේ ජීවත් වුණොත් නේ හම්බෙන්නේ. එතකොට whole life annuity එක අපි ගත්තේ මොකද්ද? අපි 100 ගත්තේ නැහැ. 99 වෙනකන් තමයි ගත්තේ. 95න් පටන් ගත්තත් 93 පටන් ගත්තත් කීයේ පටන් ගත්තත් උපරිම whole life එක 99 වෙනකන් විතරයි යන්නේ. ඇයි? life annuity එකේදී
ජීවත් වෙන එක තමයි බලන්නේ. එතකොට අපි assume කරනවා මේ modality tables වලදී 99න් එහාට කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 99 ඉන්න කෙනෙක් 100 වෙනි උපන්දිනේ බලන ජීවත් වෙන්නේ නැහැ කියලා හිතනවා. එතකොට අපිට ඒ ටයිම්ලයින් එකට 100 අඳින්න බැහැනේ. ජීවත් වෙන්නේ නැහැනේ. හැබැයි මෙතන වෙනස්. මෙතන මැරෙන එක තමයි මිනිස්සු මැරෙන එක තමයි හිතන්නේ. එහෙනම් 96 97 98 99 නවත්තන්නේ 100ත් නවත්තනවා. ඇයි එහෙම මම කියන්නේ? 100 වෙනි උපන්දින දැන් ජීවත් වුණොත් නම් 100 ජීවත් වෙන ටයිම්ලයින් එක නම් 100 අඳින්න බෑ. ඇයි 100 වෙනි උපන්දිනේ දකින්න කලින් හැමෝම නැති වෙනවා. ඒතකොට ජීවත් වෙන ටයිම්ලයින් එකේ 100 නැහැ. 100 වෙනි උපන්දිනේ දින කවුරුත් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි 100 වෙනි උපන්දිනට කලින් නැති වෙන අය ඉන්නවනේ. එතකොට අපිට නැති වෙන ටයිම්ලයින් එකට 100 දාන්න පුළුවන්. හැබැයි මේ 100 දැම්මයි කියලා modality table එකේ නැති ගණනක් එන්නේ නැහැ. modality table එකේ තියෙන ගණන්ම තමයි එන්නේ. හැබැයි 100 මේක ඇඩ් වෙනවා. අපි මේක කරලා බලමු. දැන් මෙතනට එන්නේ මෙතන තමයි හොයන්න ඕනේ. life insurance එකදී වෙන්නේ නැති වෙනවා මැරෙන එක. මැරෙන සම්භාවිතය තමයි ගන්නවා. එතකොට 95 ඉන්න කෙනෙක් 96 වෙන්න කලින් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ Q95. 97 වෙන්න කලින් නැති වෙන්න ඕනේ. හැබැයි ඒ නැති වෙන්න 95 ඉඳලා 96ට ඇවිල්ලා තමයි 96 ඉඳලා 97ට නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ P95 Q96. කොහොමනේ? එතකොට මෙතන 2යි P95 Q97. 3යි P95 Q98. මෙතන 100ටත් එකක් එනවා. මොකද 100ට එන්නේ? 4යි P95 Q99. මොකද මේකෙන් කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ දැන් 95 මිනිස්සයා තව අවුරුදු 4ක් ජීවත් වෙනවා. එතකොට යට 99 බර්ත්ඩේ එක දකින්න හම්බෙනවා. හැබැයි 100 දකින්න කලින් නැති වෙනවා. එතකොට මේ ටයිම්ලයින් එකේ 100ක් තියෙනවා. life annuities වල whole life annuities වල 100 නැහැ. ඇයි? life annuity එක කියන්නේ ජීවත් වෙනවනේ. දැන් මේ තියෙන ටයිම්ලයින් එකම මම life annuity එකකට ඇන්දොත් 95 96 97 98 99 100 කියලා ඇන්දොත් මම මෙතන ගැන හිතුවොත් මෙතන කියන්නේ දැන් 95ක් වෙච්ච මිනිස්සයා තව අවුරුදු 4ක් ජීවත් වෙනවා. හැබැයි ඒ කිසිම මිනිස්සෙක් 100 වෙනකන් ජීවත් වෙන්නේ නැහැ. 100 උපන්දිනේට නැහැ. අපි හැම තමයි يعني 100 වෙන්න කලින් හැමෝම නැති වෙනවයි කියන උපකල්පනයේ ඉන්න හින්දා අපිට මෙහෙම එකක් මෙතන ලියන්න බෑ. මෙහෙම එකක් ලියාගත්තත් හිතලා මේ අගයන් modality table එකේ නැහැ. ඇයි? 95 ඉරෙන් යට දාගන්න පුළුවන් අපිට. හැබැයි 95ට පහක එකතු කරලා 100ට දාන්න එකක් නැහැ. එතකොට මේ 100 life annuities වල නැහැ. හැබැයි මේ 100 life insurance වල තියෙනවා. whole life insurance වල තියෙනවා 100. whole life annuity වල 100 නැහැ. එතකොට ඒක තමයි එතන විශේෂ කාරණය. ඊළඟට තියෙන්නේ 3-year endowment insurance policy. endowment policy එකක් කියන්නේ අපි කිව්වා endowment insurance policy එකක් කිව්වේ මම කිව්වා මේ 3 year නම් අවුරුදු 3 ඇතුළත මේ මිනිස්සයා නැති වුණොත් beneficiaryට සල්ලි හම්බෙනවා. අවුරුදු 3ට පස්සේ මේ මිනිස්සයා ජීවත් වුණොත් අදාළ policy holderට මේ මුදල හම්බෙනවා. එතකොට කාට වුණත් හම්බෙනවා. දැන් කලින් option දෙකේම හම්බුනේ beneficiaryට. හම්බුනේ මැරුණා දැන් whole life එකේ නම් කොහොම හරි කවදා හරි මැරෙන නිසා කවදා හරිම beneficiaryට හම්බෙනවා. හැබැයි in-year term insurance policy එකේ මැරුණේ නැතොත් හම්බෙන්නෙම නැහැ. එම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්, හම්බෙනවා වෙන්න පුළුවන්. මේකේ කොහොමත් හම්බෙනවා. මොකද මේක years ගානකට ගත්තා වුණාට years ගාන ඇතුළතදී නැති වුණොත් beneficiaryට දෙනවා. නැත්තම් policy holderට දෙනවා. එතකොට එතන වෙන වෙනස්කම තමයි මම ඒකෙත් අන්තිම අඳින්න මොකද අන්තිම තමයි වෙනස්කම වෙන්නේ. මෙතන පොඩ්ඩක් දෙන්න. alright. මෙතන
15 ඉන්නයා. එතකොට 3 years කියන්නේ 18 තමයි 15 වෙනි 18 තමයි යාගේ පොලිසි එක යන්නේ. ඒතකොට දැන් අපි අර කලින් ගණන් කරා වගේම ගණන් කරගෙන එන්න තියෙන්නේ 16ටත් 17ටත් ගණන් කළා 18ට කොහොමද ගණන් කරන්නේ? 15 ඉඳලා 17ට වෙනකන් එනවා ජීවත් වෙනවා. එතකොට 2p15 වැඩි කිරීම 17 ඉඳලා 18 යන කලින් නැති වෙනවා. Q17 මෙතනටම තව probability එකක් එනවා. ඒ probability එක තමයි මේ නැති වුණොත් probability එකනේ. ජීවත් වුණොත් අවුරුදු 3ම ජීවත් වෙනවා. 15 වෙනි කෙනා 18 වෙනකම් ජීවත් වෙනවා. ඔය මේ probability එක මුලින්ම අපි වැඩි කරලා හොයා ගන්නවා. ඒකට එකතු කරනවා මේක. හරිද? එකතු කරලා ඒ සම්පූර්ණ ගාණෙන් වැඩි කරනවා cash flow එක. එතකොට තමයි expected cash flow එන්නේ. මේකත් වැඩි කරලා මේකත් වැඩි කරලා මේකත් වැඩි කරන්න එපා. මේ දෙක වැඩි කරලා මේක එකතු කරන්න. හරි? එතකොට ඒකේ උත්තරේ මම දාන්නම්. ඒකේ උත්තරේ ඒ අන්තිම ගන්න උත්තරේ 3862.83. ඊට කලින් එකේ උත්තරේ මම කිව්වේ නෑනේ. ඊට කලින් එකේ උත්තරේ 41,859.32ක වගේ ගාණක්. ඊළඟට අපි බලමු annual premium policies. annual premium policies කියන්නේ දැන් life insurance වලම දිගුවක්. එතකොට life insurance වල දැන් මේ lump sum එකක් ගෙවන්නේ. ඒ කියන්නේ නැති වුණොත් ලොකු ගාණක් හම්බෙනවා. හැබැයි මේ policy holders ලා අපි සාමාන්‍ය practice එකේ දන්න විදිහට මේගොල්ලෝ මේ මුලදී ගෙවන්න ඕනේ ගාණ එකපාර ඔක්කොම ගෙවන්නේ කියන්නේ කාර්තුව නම් කාර්තු වශයෙන් මාසික වෙනම් මාසික වශයෙන් තමයි ඒක ඒ ඉන්ෂුරන්ස් අපි ගෙවනවා කියලා ගෙවන්නේ. එතකොට ඒ ප්‍රැක්ටිකල් තත්ත්වයට හරියන්න තමයි මේ annual premium policies කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ life insurance. කියන්නේ නැති වුණාම lump sum එකක් ගෙවන මේ වගේ එහෙම නැත්නම් මිනිස්සයා මැරුණාම beneficiaryට හරි. එහෙම නැත්නම් මිනිස්සයා ඒ කාලය ඇතුළත මැරුණ නැතොත් ඒ මිනිස්සයාටම හරි. කොහොම හරි මේ ගෙවන එකපාර අපිට කම්පැනි එකකින් ගෙවන ගාණ ගෙවන්න අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ සල්ලි එතන. එතකොට ඉන්වෙස්ට් කරනකොට එකපාර ලොකු ගාණක් අපි ඉන්වෙස්ට් කරන්නේ. අපි චුට්ට තමයි ගෙවන්නේ. එතකොට ඒ චුට්ට ගෙවන එකට තමයි annual premium policies තියෙන්නේ. ඒ කියන්නේ අපි premiums වශයෙන් ගෙවනවා. මෙතන මතක තියාගන්න ඕනේ හොඳම සහ එකම කාරණය තමයි මේ payments මේ අපි කම්පැනි එකට කරන ඉන්ෂුරන්ස් payments වෙන්නේ at the beginning of the each year. හැම අවුරුද්දකම මුල කියන එක හොඳට මතක තියාගන්න ඕනේ මුල. එතකොට මේ ගෙවන්නේ මුල. එතකොට මෙතන තව කියලා තියෙනවා මේ but only if the policy holder is alive කියලා. ඒක කොහොමත් හරිනේ. කියන්නේ මම ඉන්ෂුරන්ස් එකක් අරගෙන ගෙව ඉද්දි නැති වුණොත් එතකොට ඊට ඒක ගෙවන්න කවුරුත් නැහැනේ. මම නැහැනේ. එතකොට මේ policy holder alive ඉන්න ඕනේ මේ payment එක මෙහෙම කරන්න නම් ආයතනයට. එතකොට අපි මතක තියාගන්න ඕනේ beginning අවුරුද්දක මුල. මේකත් මට මතකයි ටියුට් එකේ කිව්වා මේකත් frequency වෙනස් වුණාට අර mortality table එකේ ප්‍රශ්න නිසා. මොකද mortality table එකේ අවුරුදු ගාන දත්ත නිසා තමයි අපි මේ examples උත් අවුරුදු නැත්නම් annual payments විදියට අරගන්නේ. මම annual premium policies වල පළවෙනි ගාන හදන්නම්. එතකොට ඒකේ Mr. කවුරු හරි at age 55 buys a special chronic care insurance policy. මම ඇඳ ගන්නවා කියනකොටම මේ එයාට දැන් අවුරුදු 57යි. එයා මේ මොකද්ද chronic care insurance policy එක buy කරනකොට by paying an annual premium P. දැන් මෙතන මෙයා අර අපි කලින් කතා කරපු net single premium ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. එයා ලොකු ගාණක් ගෙවන්නේ නැහැ. එයා මේ ලොකු ගාණ හැදෙන්න ටික ගෙවන කතාවක් තියෙනවා. එතකොට එයා ටික ගෙවනවා P ගාණේ අවුරුදු 5.
ෆස්ට් ප්‍රීමියම් at age 55 කියලා මෙතන දීලා තිබ්බට සමහර ගණන් වල ටියුට් ගණන් වල පවා තියෙනවා මේ ඒ කතාව නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ අර බිගිනින් හැම අවුරුද්දම මුල ගෙවන කතාව නැහැ. මම අර මතක තියාගන්නම කියපු කතාව ඇනුවල් ප්‍රීමියම් පොලිසි එකක් නම් ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් හම්බෙන්න ඕන එකකට අපි කරන පේමන්ට් එක කරන්නේ පීරියොඩික් පේමන්ට් එකක් විදිහට කරන අවස්ථාවකදී කොතනවත් මෙන්ෂන් කියන්නේ කොතන වන්නේ සමහර ගණන් වල මෙන්ෂන් කරලා ඇති. සමහර ගණන් වල මෙන්ෂන් කරලා නොතිබෙන්න පුළුවන් මේක මේ මුලම ගෙවනවා කියන කතාව. හැබැයි ඒක මතක තියාගන්න. දැන් මේ ගානේ නම් ෆස්ට් පේමන්ට් එක වෙන්නේ 55ම කියලා තියෙනවා. ඒ හින්දා මගේ ඇරෙන්නේ කොහොමත් 55 ඉඳලා අවුරුදු 5ක් මේ පේමන්ට් එක කෙරෙනවා. එතකොට පේමන්ට්ස් 5ක් කියන්නේ 55ට 55 ඉඳන් මම 60ට ඇඳ ගන්නම්කෝ. ඒ වුණාට ඕගොල්ලෝ දන්නවා අර ඇනුවිටි ඩියු වල වගේ 60 වෙනි එකේ පේමන්ට් එකක් කෙරෙන්නේ නැහැ. සෝරි 30000 නෙමෙයි P 55 ඉඳලා අවුරුදු 5ක් 60